Welcome to my YouTube channel. Today, let's discuss how to write a note. This is a very important lesson for us. Here are some basic rules to follow when you write a note. ඔබ note එකක් ලිවීමේදී අනුගමනය කළ යුතු නීති රීති කිහිපයක් පහක් දැක්වෙන්නේ. First one, putting a date is optional. note එකක් ලිවීමේදී දිනේදීම අත්‍යවශ්‍ය කරුණක් නොවේ. එය යෙදුවා කියාද වරදක් නැහැ. Second one, write the name of the receiver as the salutation. There should be a comma at the end. අප ආමන්ත්‍රණීය වශයෙන් ලබන්නාගේ නම යෙදිය යුතුයි. එමෙන්ම අවසානයේදී කමා එකක් යෙදිය යුතුයි. You can see some examples here. Then write the body of the note. ඉන් අනතුරුව අප යැවීමට බලාපොරොත්තු වෙන පණිවිඩය යොදමින් note එකේ අන්තර්ගතය ලියමින් සිදු කළ යුතුයි. You can use short forms to convey your message. කෙටි යෙදුම් භාවිතා කළ හැකි ඔබට ඔබගේ පණිවිඩය ලබා දීම සඳහා. There are some examples. I'm, I'll, I can't. Just like that, you can use the short forms. At the end of the note, conclude the note writing the name of the sender. note එක අවසන් කිරීමේදී යවන්නාගේ නම යෙදිය යුතුයි. There are some examples here. Here is the format of the note. First, you have to put the date here. If you are putting the date, you have to put the date here. After that, you have to write the salutation. Was the receiver's name here with a comma at the end. After that, you can write the body of the note here, conveying the message. At the end, you have to write the name of the sender. ඔබ note එක සඳහා දිනය යොදන්නේ නම් මෙතනින් දිනය යෙදිය හැකි. ආමන්ත්‍රණීය වශයෙන් ලබන්නාගේ නම පමණක් ඇතුළත් කර කමා එකක් යෙදිය යුතුයි. ඉන් අනතුරුව අප යැවීමට බලාපොරොත්තු වෙන පණිවිඩය ඇතුළත් කරමින් note එකේ අන්තර්ගතය ලිවිය යුතුයි. අවසාන කිරීමේදී යවන්නාගේ නම පමණක් ඇතුළත් කර note එක අවසන් කළ යුතුයි. Let's move to some examples. අපි උදාහරණ කීපයක් බලමු ප්‍රශ්න කීපයකට උත්තරත් සමගින්. මම හිතනවා ඒවා ඔබට උපකාරී වෙයි කොහොමද note එකක් ලියන්නේ කියන එක අවබෝධ කර ගැනීම සඳහා. The first question is,
Imagine that you have to go to school for drum practices while your mother is not at home. Write a note to her, including the reason to go to school, who will be there with you, when you hope to return. ඔබට අම්මා ගෙදර නැති වෙලාවක පාසලට යන්න සිද්ධ වෙනවා නාට්‍ය පුහුණුවීම සඳහා. ඉතින් ඔබට කියනවා අම්මට නෝට් එකක් ලියලා තියලා යන්න කියලා. ඇතුළත් කරන්න කරුණු කිහිපයක් අපිට දක්වනවා ප්‍රශ්නේ. පාසලට යාමට හේතුව, ඔබ සමග එහෙ ඉන්නේ කවුද සහ ඔබ ආපසු යෑමට බලාපොරොත්තු වන වේලාව. පිළිතුරු සැපයීමේදී මෙම කරුණු වලට අදාළ තොරතුරු අනිවාර්යෙන් ඔබගේ පිළිතුරු තුළ අඩංගු විය යුතුයි. එහෙම නොවුනොත් ඒ සඳහා වෙන් කර ඇති ලකුණු ඔබට නොලැබී යනු ඇති. එම නිසා ප්‍රවේශම්කාරීව එම තොරතුරු ඇතුළත් කිරීමට වග බලා ගත යුතුයි. Let's move to the answer now. I have put the date here. And my salutation is I am writing to the mother. මම ලියන්නේ අම්මට නිසා මම පටන් ගන්නවා mother කියලා කමා එකක් දාලා. Now look at the question again. මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් ලේසියෙන් මේක ලියා ගන්න ක්‍රමයක්. ප්‍රශ්නේ තියෙනවා you have to go to school for drum practices. මේ ප්‍රශ්නේම කොටස උපුටා ගන්නකොට අපි ලේසියෙන් මේක ලියා ගන්න පුළුවන් වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ you have to go to කියලා. එන්නේ ඔබට යාමට සිදු වෙනවා කියලා. මම මේක දැන් මේකට ගලපගෙන ගන්නවා මට යාමට සිදු වෙනවා කියලා. මම වෙනස් කරන්නේ you කියන එක I කියලා යොදා ගන්නවා මට කියන අර්ථයත් එක්ක. I have to go to school for drum practices. ඊට පස්සේ ඒ වාක්‍යයමයි ලියලා තියෙන්නේ ප්‍රශ්න තිබ්බ කොටසමයි. එතනින් අපේ පළවෙනි අර ඇතුළත් කරන්න ඕනේ කරුණු වලට අදාළ කොටසත් සම්පූර්ණ වෙනවා. පාසලට යාමට හේතුව තමයි නාට්‍ය පුහුණුවීම් වලට සහභාගී වීම. සහභාගී වීමට. Next I have written our drama teacher and my friends will be there with me. අපෙන් කොටසක් ඇහුව ප්‍රශ්නයක් ඇහුවා ඇතුළත් කරන්න ඕනේ කරුණු වල who will be there with you. කවුද අපිත් එක්ක ඔයත් එක්ක ඉන්නේ එහෙ. ඉතින් මම ඒකට එකතු කරලා තියෙනවා our drama teacher ඉන්න කට්ටිය එකතු කරලා. මෙතෙන්දී ඔයාලට our dancing teacher ඒ වගේ දේවලුත් ඇතුළත් කරන්න පුළුවන්. ඉන්න කට්ටිය ලියලා will be there with me කියලා ලියලා තියෙනවා. මාත් එක්ක ඉන්නවා කියලා කියන එක. මෙතෙන්දී නම් මම ඇතුළත් කරලා තියෙන්නේ අපේ නාට්‍ය ආරංග කලාව ගන්න ගුරුතුමියයි ඒ වගේම මගේ අහලුවනුයි මාත් එක්ක ඉන්නවා. I hope to return home at about 5:30 pm. මම 5:30 පමණ ආපහු ගෙදර එන්න බලාපොරොත්තු වෙනවා. මේකෙන් උත්තරේ තියෙනවා අපිට අර ඇතුළත් කරන්න කිව්වා ඊළඟ කරුණට ඔබ කොයි වෙලාවටද ආපහු ගෙදර එන්නේ කියන එකට. අවසන් කිරීමේදී මගේ නම ලියලා ඉවර කරලා තියෙනවා. I'll read out the note again. Mother, I have to go to school for drum practices. Our drama teacher and my friends will be there with me. I hope to return home at about 5:30 pm. Let's move to our next example. In question number 2, you can see you got 2 passes from your uncle to watch a musical show in your area. Write a note to one of your friends. There should be a 2. To one of your friends inviting him or her to join with you. Include date, time and venue. Where to meet. ප්‍රශ්නේ කියනවා ඔබට ඔබගේ ප්‍රදේශයේ තියෙන සංගීත ප්‍රසංගයක් නිර්මිම සඳහා පාසස් දෙකක් මාමගෙන්
ලැබෙන බව. මේ පිළිබඳව ඔබගේ යාළුවෙකුට නෝට් එකක් ලියන්න කියලා කියනවා. ඔහුටද මේ සංගීත ප්‍රසංගයෙන් ඔබ සමග නැරඹීමට යාමට එන්න කියලා ආරාධනා කරමින්. ඇතුළත් කරන්න කරුණු අපිට කියනවා දිනය, වේලාව, ස්ථානය. සංගීත ප්‍රසංගයේ පැවැත්වෙන දිනය, වේලාව, ස්ථානය ඇතුළත් කරන්න. venue කියන වචනය කියවෙන්නේ ස්ථානය, date දිනය, time කියන්නේ වේලාව, venue ස්ථානය. where to meet හමුවීමට ස්ථානයක් කියන්නේ කියලාත් අපිට කියනවා. Let's move to our answer. Here again I have put the date here. This is the date. And I am writing to Dinesh. So I have put his name here and also a comma. I got 2 passes from my uncle to watch a musical show in Kirindivela. මෙතනත් මම පළවෙනි වාක්‍යයට ප්‍රශ්න තියෙන කොටස උදව් කරගත්තා. ප්‍රශ්නේ තියෙනවා you got 2 passes from your uncle කියලා. ඒක මම මෙතෙන්දි හදලා ගන්නවා you වෙනුවට I කියලා ගන්නවා. මටනේ ලැබිලා තියෙන ඒක නිසා. ඔබට ලැබුණා කියලා ප්‍රශ්න දෙනවා. මම ආපහු ලියද්දි මට ලැබුණා කියලා ලියනවා. I got 2 passes from your uncle කියන එකට දැන් ඔබගේ මාමා කියලා ප්‍රශ්න දෙනකොට මගේ මාමා කියලා මම වෙනස් කරලා ගන්නවා. From my uncle to watch a musical show in Kirindivela. මේ ප්‍රදේශයේ නම අපි මෙතෙන් යොදාගෙන තියෙනවා ඒරියා වෙනුවට. It will be held on 3rd of March from 6:30 p.m. to 10:30 p.m. at the school ground. මෙතෙන්දී it will be held කියලා කියන්නේ එය පැවැත්වේවි third of March මාර්තු 3 වෙනිදා සවස 6:30 සිට 10:30 දක්වා පාසල් ක්‍රීඩාංගණයේදී. I kindly invite එතන ඉස්සල වාක්‍යයේදී මම ඇතුළත් කරා ඒ පැවැත්වෙන දිනය, වේලාව සහ ස්ථානය. ඒ අපිට අත්‍යවශ්‍ය කරුණක් වුණා ඇතුළත් කරන්න තියෙන. I kindly invite you to join with me to watch the show. මම කාරුණිකව ඔබට ආරාධනා කරනවා මාත් එක්ක මේ ෂෝ එක බලන්න යන්න එන්න කියලා. Let's meet හමු වෙන තැනක් ගැන සඳහන් කරන්න කියලා කිව්වා. Let's meet. Let us කියන එක තමයි let's කියලා කෙටි කරලා තියෙන්නේ. Let's meet අප හමු වෙමු at the bus station at 6 p.m. on that day. එදා 6ට විතර බස් ස්ටෑන්ඩ් එකේදී බස් නැවතුම්පළේදී හම්බෙමු කියලා කියනවා. I am waiting for a reply. මම පිළිතුරක් එනකන් බලාගෙන ඉන්නවා. අවසන් කරනකොට මගේ නම ලියලා ඉවර කරන්න ඕනේ. ලියන කෙනාගේ නම ලියන්න. ඔයා ලියනකොට ඔයාගේ නම ලියන්න ඕනේ මෙතනින්. I'll read out the note again. Dinesh, I got 2 passes from my uncle to watch a musical show in Kirindivela. It will be held on 3rd of March from 6:30 p.m. to 10:30 p.m. at the school ground. I kindly invite you to join with me to watch the show. Let's meet at the bus station at 6 p.m. on that day. I am waiting for a reply. Namal. Let's move to our next example. You went to your friend's house to meet him or her for some important matter, but he or she was not at home. Left a note for him or her. Include the reason you visit him or her. ඔබ ඔබගේ මිතුරෙකුගේ ගෙදර යනවා යම් වැදගත් කාරණයක් පිළිබඳව කතා බහ කර ගැනීමට ඔහුව හමු වීමට. නමුත් ඒ වෙලාවේ යා ගෙදර නැහැ. ඔහුට නෝට් එකක් තියලා එන්න කියලා කියනවා. ඔයා එයාව මූණ ගැහෙන්න ගියපු හේතුවත්
ඇතුළත් කරමින්. Let's look at the answer. As I told you, putting the date is optional. You can either write the date here. I have not put the date. I am writing this note to Sadev. මම මේ නෝට් එක ලියන්නේ සදේව්ට. ඒක නිසා සදේව් කියලා ලියලා කමා එකක් දාලා තියෙනවා. I came to your house to discuss about our new science project. මෙතෙන්දි මම පටන් ගන්නවා මම ඔයාලගේ ගෙදර ආවා to discuss about our science project. මම මෙතෙන්දි දැම්මේ අපගේ අලුත් විද්‍යා ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කර ගැනීම සඳහා කියලා. ඔබට ගැළපෙන ඕනෑම හේතුවක් මෙතෙන්දි යොදන්න හැකියාව තියෙනවා. මේ උත්තරේම වෙන්න ඕනේ නැහැ. But you were not at home. නමුත් ඔයා ගෙදර හිටියේ නෑ. Your neighbor told that you left home half an hour ago. දැන් අපිට නෝට් එකට සමහරක් අවස්ථාවලදී වචන 50ක් පමණ ඉල්ලන අවස්ථාවක් තියෙනවා. නැත්තම් වචන 25ක් 30ක්වත් අඩුම ගානේ ලියන්න ඕනේ. එම නිසා මේකට කරුණු එකතු කර ගන්නත් ඕනේ. ප්‍රශ්නේ විශේෂයෙන් මොකවත් වැඩිපුර දේවල් අහලා නැත්තම් අපි හිතලා කරුණු එකතු කර ගැනීමක් කරන්න වෙනවා. ඒකයි මම මෙතෙන්දි කරේ. ඔබගේ අසල්වාසියක් කිව්වා ඔයා පැය භාගයකට කලින් ගෙදරින් පිටත් වුණ බව. I'll visit you on Sunday. මම ඔබව නැවත හමුවන්න ඉරිදට එන්නම්. Please give me a call. අවසාන වශයෙන් කියනවා මට කෝල් එකකුත් දෙන්න. ඉවර කරද්දි මගේ නම යොදලා තියෙනවා අවසන් කරන්න. මේ අවසානය යොදනකොට යටින් ඉරිගැසීම සිදු කරන්න එපා. එතකොට අස්සනක් කළා හා සමාන වෙන නිසා. මොකද මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ යවන කෙනාගේ නම ලිවීමයි. අපි නිකන් හරි ඉරක් ගහුවොත් ඒක අස්සනක්. Here is the question which came in 2013 in the O-level examination. Text 6. මෙතෙන්දී අපි කතා දැනගත යුතු තවත් කාරණයක් තමයි නෝට් සම්බන්ධව අපි ගත්තට පස්සේ ඒ ප්‍රශ්නේ විවිධ විදිහට එන්න පුළුවන්. අපිට අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරන පරිදි ප්‍රශ්නයක් දීලා ඒකට ගැලපෙන නෝට් එකක් තව කාට හෝ යවන්න කියන එකට ඒ කියන්නේ අපිට නෝට් එකක් ලියන්න දෙන්න පුළුවන්. ඊට අමතරව නෝට් එකක් එවපු එකක් අපිට දීලා ඒකට රිප්ලයි එකක් පිළිතුරක් යවන්න කියලා දෙන්න පුළුවන්. ඒ වගේම නෝට් එකක් දීලා ඒකෙන් ප්‍රශ්න අහලා තියෙන්න පුළුවන්. මේක යවන කෙනා කවුද? ලබන්නේ කවුද? මොකද්ද පණිවිඩය? යවලා තියෙන්නේ කවදාද? ඔය වගේ කරුණු ඊට අමතරව අපිට වර්තමානයේ දක්නට ලැබෙනවා ඩයලොග් එකක් දෙබසක් දීලා දෙන්නෙක් අතර ඇතිවන ඒ ඩයලොග් එක තුල සිද්ධ වෙච්ච දේවල් තව කෙනෙකුට කියලා. කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් කසනුයි නිමලුයි අතර සංවාදයක් ඇති වෙනවා. අපි හිතමු ටෙලිෆෝන් කන්වර්සේෂන් එකක් කියලා. ඒ පිළිබඳව සුනිල්ටත් දැනුවත් කරලා නෝට් එකක් යවන්න කියලා දීලි වෙලා ඒකේ පුරවන්න දෙන්න පුළුවන් අපිට. ඒ වගේ ප්‍රශ්නයක් මේකදී මම සාකච්ඡා කරනවා. ඒක අපිට අලුතෙන් එන ප්‍රශ්නයක්. දැන් මෙතනදී 2013 O-level ප්‍රශ්නේදී අපිට කියනවා you received the following note from your friend, write a reply. ඔබට මෙම නෝට් එක ඔබගේ යාළුවගෙන් ලැබුණා. ඒ සඳහා පිළිතුරක් ලියන්න කියලා කියනවා. Use about 40 to 50 words. Include the following. Thank your friend. ඔබගේ මිතුරට ස්තුති කරන්න කියලා කියනවා. Explain your willingness to meet
two friends. මෙතන දැන් note එකේ සඳහන් කරලා තියෙන යාළුවෝ දෙන්නෙක් ගැන අපි බලමු. ඒ යාළුව හමු වෙන්න ඔබ කැමතියි කියන එක ප්‍රකාශ කරන්නලු. Give a day, time and place to meet. හම්බෙන දවසකුයි වෙලාවකුයි ඒ වගේම ස්ථානිකුත් කියන්න කියලා කියනවා. Say what all of you can do together. එකට එකතු වෙලා කරන්න පුළුවන් මොනවද කියන එක කියනවා. මෙතන 2013 දිනයක් දීලා තියෙන පේපර් එකේ ආපු නිසා මේක ලියන්නේ කසොන් ලසිට්ට. මෙතනදි මතක තියාගන්න ඕන දේ තමයි මෙහෙම අපිට රිප්ලයි එකක් යවන්න ආවට පස්සේ අපි ආපහු ලියනකොට අපේ නම් දාලා හරියන්නේ නැහැ. මේ නම් දෙක මාරු කරලා තමයි ලියවෙන්න ඕනේ. Congratulations, I heard that you have done well at the O-level exam. සුබපැතුම්. මට දැනගන්න ලැබුණා, අහන්න ලැබුණා ඔයා O-level හොඳට විභාගේ හොඳට කළා කියලා. I would love to come and see you. බොහොම ආසාවෙන් ඉන්නවා ඔයාව ඇවිල්ලා හම්බෙන්න. When and where can we meet? කවද කොහෙද අපිට හමු වෙන්න පුළුවන්? Shall I bring our two friends Ruwan and Amal also? රුවනුයි අමලුත් එක්කන් එන්නද කියලා අහනවා. කසුන් කියලා ඉවර කරලා තියෙනවා. එතකොට නැවතත් මතක් කරා වගේ මේක ලියන්නේ කසුන් ලසිත්ත. මම රිප්ලයි එකක් ලියනවා කියලා කියන්නේ දැන් ආපහු කසුන් කියන නම උඩට එන්න ඕනේ. Let's move to our answer. Then you will be able to get a good idea. දැන් ආමන්ත්‍රණය මම එදලා තියෙනවා කසුන් කියලා. Thank you very much for your compliment. ඔබගේ ප්‍රශංසාවට ඔබගේ වර්ණනාවට මට සුබපැතුවට ස්තුතියි කියලා ඉස්සලාම කියලා තියෙනවා. මොකද අපිට කරුණු ඇතුළත් කරද්දී ඇතුළත් කරන්න කියලා අපිට දීලා තිබ්බා. I am willing to see you all. මම බොහොම කැමැත්තෙන් ඉන්නවා ඔබ හැමදෙනාම දැක ගන්න. Let's meet at our home next Sunday. අපි හැමෝම ඊළඟ ඉරිදා කොහෙදද කියන එකත් කියනවා මෙතෙන්දී ගෙදරදී අපේ ගෙදරදී. Please come with Ruwan and Amal. එනකොට රුවන් සහ අමල් එක්කගෙන එන්න. We can play cricket. ඔබට මතකයි නම් ඒක ඇතුළත් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇතුළත් කරන්න කියලා අපිට කිව්වා. මොනවද කරන්න පුළුවන් කියලා. We can play cricket and watch movies. cricket සෙල්ලම් කරන්න පුළුවන්, චිත්‍රපට නරඹන්න පුළුවන්. I am waiting for a reply. මම පිළිතුරක් එනකන් බලාගෙන ඉන්නවා. ලසිත් කියලා ඉවර කරලා තියෙනවා. I read out the note again. Kasun, thank you very much for your compliment. I am willing to see you all. Let's meet at our home next Sunday. Please come with Ruwan and Amal. We can play cricket and watch movies. I am waiting for a reply. Lasit. මෙතෙන්දී අර පිළිතුරක් එනකම් බලන් ඉන්නවා කියන වැකිය අපි කටපාඩම් කරගත්තොත් අපිට හැකියාව තියෙනවා අදාළ ගැළපෙන අවස්ථාවලදී නෝට් එකට අමතරව ඔයාලා පර්සනල් ලෙටර් එකක් ලියද්දී උනත් පර්සනල් ලෙටර් වෙන්න පුළුවන් ෆෝමල් ලෙටර්ස් වෙන්න පුළුවන් ඒ අවස්ථාවලදී භාවිතා කරන්න. Let's move to our next question. This is from 2018 O-level paper, text 6. You are interested in joining in English camp with your best friend. After the examination, you went to his or her place to talk about it. ඔයා විභාගයෙන් පස්සේ කැමැත්තෙන් ආසාවෙන් ඉන්නවා ඉංග්‍රීසි කඳවුරක් සඳහා ඔබගේ හොඳම යාළුවත් සමග සම්බන්ධ වීමට. මේ පිළිබඳව කතා කර ගැනීමට ඔබ ඔහුගේ හෝ ඇයගේ නිවසට යනවා. But your friend was not at home. නමුත් ඔබගේ මිතුරා ඒ වෙලාවේ ගෙදර නැහැ. Write a note in his or her letter box telling him or her about it. මේ පිළිබඳව දැනුවත් කරමින් මම එහෙම ඔයාලගේ ගෙදර ආවා කියලා නෝට් එකක්
ලියන්න කියලා අපිට කියනවා use about 40 to 50 words include when you come කවදද ආවේ කියන එක කොයි වෙලාවෙද ආවේ කියන එක ඇතුළත් කරන්න ඕනේ why you come ඇයි ආවේ කියන එක ඇතුළත් කරන්න ඕනේ ask him or her to call back නැවත මට කෝල් එකක් දෙන්න කියලා එයාට මතක් කරන්න කියලාත් කියනවා හැම වෙලේම ප්‍රශ්නය තේරුම් ගැනීම සඳහා පහසුයි එකින් එක වාක්‍ය කියවලා බලලා ඒකේ තියෙන අර්ථය අපි තේරුම් අරගත්තොත් ඊට පස්සේ නෝට් එක ලියද්දිත් එම කරුණු ප්‍රශ්න තියෙන කොටසත් අපි උදව් කරගෙන ගැළපීමක් සහිතව පිළිතුරු සැපිය යුතුයි ප්‍රශ්න තියෙන දේවල් ලියන්න ගිහිල්ලා ප්‍රශ්න තියෙන එකම ලිව්වොත් අපිට වරදිනවා එම නිසා ගැළපීමක් සහිතව ඒ කළ යුතු වෙනස්කම් සහිතව එය ලිවීමට උත්සාහ දරන්න දැන් ප්‍රශ්නේ මෙතෙන්දී මම නිර්මාල් කියන එක්කෙනාට ලියන්නේ උත්තරේ නෝට් එක ලියන්නේ ප්‍රශ්නේ තිබ්බා you are interested කියලා මම මෙතෙන්දී ගන්නවා I am interested in කියලා ඊට පස්සේ පොඩි වෙනසක් එක්ක තමයි මේ ඉස්සරහට ගිහින් තියෙන්නේ උත්තරේ ඒ පළවෙනි වාක්‍යය ගලප ගන්න තියෙන්නේ මම ප්‍රශ්නේ මේ දේවල් ඔබලට මතක් කරන්න නිතරම මේ කෙටිකම භාවිතය තුළින් පහසුවෙන් අපිට නෝට් එක සඳහා ලැබෙන ලකුණු ලබාගත හැකි නිසා I am interested in joining in English camp with you after the examination මම කැමැත්තක් දක්වනවා ඔබ සමග විභාගයෙන් පස්සේ ඉංග්‍රීසි කඳවුරක් සඳහා සහභාගී වීමට I came to your place this evening to discuss about this but you were not at home මේ ගැන කතා කර ගැනීමට මම අද හැන්දෑව වෙලාව ගෙදර ආවා නමුත් ඔයා ගෙදර හිටියේ නෑ I think this will be a great chance to improve our English knowledge මට හිතන අදහස මෙතෙන්දී ලියනවා මට හිතනවා මේක හොඳ අවස්ථාවක් වේවි කියලා අපගේ ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කරගන්න I like to know your ideas මම කැමති ඔබගේ අදහස් දැනගන්න please give me a call කරුණාකරලා මට කෝල් එකක් දෙන්න අවසන් කරද්දී මගේ නම යෙදීම සිද්ධ කරලා තියෙනවා let's go through the note again Nirmal I am interested in joining in English camp with you after the examination I came to your place this evening to discuss about this but you were not at home I think this will be a great chance to improve our English knowledge I like to know your ideas please give me a call Namal let's move to our next question this is from a Western Province question paper 2019 second term grade 10 here read the telephone conversation and complete the message given below they have given a telephone conversation දුරකථන සංවාදයක් ඕන අපිට ලබා දීලා තියෙනවා ඊට පස්සේ අපිට කියනවා පණිවිඩය සම්පූර්ණ කරන්න කියලා පහතින් දීලා තියෙනවා මිනෝලි සහ ශානි අතර තමයි මේ දුරකථන සංවාදය සිද්ධ වන්නේ මිනෝලි good morning is this Shani yes good morning Minoli සුබ උදෑසනක් කියලා දෙන්නම කතා කරනවා Minoli you know there is a cookery program at the Jubilee Hall how about attending it on Sunday Minoli ශානිගෙන් අහනවා කියන්නේ ශානිට කියනවා යොම් පිහුම් වැඩසටහනක් තියෙනවා ජුබිලි හෝල් එකේ අපි ඒකට ඉරිදා සම්බන්ධ වෙමුද කියලා. ශානි උත්තර දෙනවා that's a good idea. ඒක හොඳ අදහසක්. මිනෝලි කියනවා ඊට පස්සේ then let's go in the morning. එහෙනම් අපි උදේන් යමු. where shall we meet? අපි හම්බෙන්නේ කොහෙද? ශානි උත්තර දෙනවා can you come to our place at 8? අටට අපේ ගෙදරට එන්න පුළුවන්ද ඔයාට? මිනෝලි කියනවා okay my sister is coming along too.
මගේ සහෝදරියත් මේකට සම්බන්ධ වෙනවා එනවා කියලා කියනවා. Please ask Nalini to join us. කරුණාකරලා නාලිනීටත් කියන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. එකතු වෙන්න කියලා. ශානි උත්තර දෙනවා okay I'll send her a message. මම හොඳයි මම එයාට පණිවිඩයක් යවන්නම්. ඉතින් මෙතෙන්දී අපෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ශානි විසින් නාලිනීට යවපු පණිවිඩය සම්පූර්ණ කිරීම තමයි මේ සංවාදයට අනුව. මේක හොඳින් කියවලා කරුණු තේරුම් අරගෙන තමයි ප්‍රශ්නයට යා යුත්තේ. අපි බලමු කොහොමද ඒක සම්පූර්ණ කරන්න කියලා. අපිට දැන් මම ඉස්සලා හිස්තැන් ටිකත් එක්ක කියවන්නම්. නාලිනී කියලා පටන් ගන්න තියෙනවා. මම නාලිනීට ලියන නිසා ශානි කියන එක්කෙනා Minoli called me this blank. She told me blank is a good cookery program. We have decided to go there Sunday morning. Her blank is coming along too. Blank wants to join us. We plan to blank at my place at about 8. If you like, please call me. Now you can memorize the dialogue and fill the blanks. I'll give you some time for that. Let's check the answers. Let's check the answers. බලමු පිළිතුරු එක මොනවද කියලා. Minoli called me this morning. දෙන්නම අපි සුබපැතුවේ good morning කියලා එක නිසා එතන ගන්න පුළුවන් අපිට මිනෝලි කෝල් කරේ ශානිට උදෑසන. ඒක නිසා මම morning කියන වචනේ යොදා ගන්නවා එතෙන්ට. She told me there is a good cookery program. හොඳයි උන් වැඩසටහනක් තියෙනවා කියලා කිව්වා යා මට. We have decided to go there on Saturday morning. ඉරිදා උදේ දිනයක් එක නිපාතේ විදිහට අපිට ගන්න වෙන්නේ on කියන වචනය. Her sister is coming along too. ඔයාලට මතක නම් එයා මිනෝලි කිව්වා එයාගේ සහෝදරියත් එනවා කියලා. Minoli wants you to join us. මිනෝලි කැමතියි ඔයාත් අපිත් එක්ක එකතු වෙනවා නම්. මොකද මිනෝලි තමයි කිව්වේ නාලින්ටත් මේ පණිවිඩය කියන්න කියලා. We plan to meet at my place. අපි හමු වෙන්න සැලසුම් කරලා තියෙනවා. අපගේ ගෙදරදී මගේ ගෙදරදී 8ට විතර. If you like, please call me Shani. මේ ඉතා වැදගත් පාඩමක් අපිට ලකුණු එකතු කර ගැනීමට හැකි විභාගය තුලදී. එම නිසා මේ වීඩියෝ එක නැවත නැවත නැරඹීමෙන් තමුන්ගේ නෝට් ලිවීමේ හැකියාව වර්ධනය කරගන්න. Thank you for watching. Please like and subscribe us for more videos like this.